ඒ දියුණු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලමයි. මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ අංග දියුණු කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට හඳුන්වලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමෙක් කියනවනම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා ඒකේ තේරුම තමයි කියව ඒ කෙනා සතර සතිපට්ඨානෙ වඩනවා. සතර සම්‍යක්ප්‍රධාන වීරියත් වඩනවා. පංච ඉන්ද්‍රියත් වඩනවා. පංච බල ධර්මයනුත් වඩනවා. සප්ත බොජ්ජංගත් වඩනවා. මේ සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් කොතනින් පටන්ගෙන දියුණු කරත් ඔබ දියුණු කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි. ඒ මාර්ගයේ වඩනවා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37ම ඔබ තුල වැඩෙනවා. ඔබ යම් දවසක සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ධර්මය අවබෝධ කරගන්නවද එදාට ඔබ තුල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඔබ වැඩුවා කියන්නේ. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන හැටියට දියුණු කරලා පරිපූර්ණව අවබෝධ කරා කියනවනම් ඔබ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම ඒ තුල දියුණු කරගත්ත දියුණු කරලා උපරිම මට්ටමට වර්ධනය කරගත්ත කෙනෙක්. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුල ඔබ මේ එක්කෝ සතර සතිපට්ඨානය ඔස්සේ ඒ මාර්ගය ඔස්සේ නිවන් අවබෝධය පිණිස ධර්මයේ දියුණු කරන්න පටන් ගන්න. එක්කෝ සතර සම්‍යක්ප්‍රධාන වීරිය ඔස්සේ මන් දියුණු කරනවා කියලා එතනින් ආරම්භ කරන්න. එහෙම නැත්නම් ඔබට වීරියෙන් එක්කෝ ඡන්ද චිත්ත විරිය විමර්ශාගෙන 이르දිපාද පැත්තෙන් මන් දියුණු කරන. එක්කෝ පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග පැත්තේ. එක්කෝ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා හරි කොතනින් හරි පටන් ගන්න. අන්න එතකොට ඔබ ධර්මයේ දියුණු කරගෙන යනකොට මේ අංග 37ම ටික දියුණු වේගෙන වර්ධනය වේගෙන එනවා. පින්වතුනි අපි බලමු අද ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර පංච ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ මොනවාද? කොහොමද මේ පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නේ? ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නකොට කොහොමද මේවා බල ධර්මයන් බවට පත් වෙන්නේ? පංච බල. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්මයි තමන් තුළ බලයක් බවට පත් වෙන්නේ. කොහොමද මේවා ඇති කරගන්නේ? දැන් ඔබ හිතන්න ඇයි මේවට ඉන්ද්‍රියන් කියන්නේ කියලා අපි බලමු. දැන් ඔබට තියෙනවා ඉන්ද්‍රියන්. ඇස ඉන්ද්‍රියක් කියනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, කන, නාසය, දිව, ශරීරය. එතකොට මේවා ශරීරයත් එක්ක බැඳිච්ච දේවල්. ඒ නිසා මේවට කියනවා ඉන්ද්‍රියන් කියලා. ඔබේ කයත් එක්ක බැඳී පවතින නිසා ඔබේ ඇස කන නාසය මේවා ඉන්ද්‍රියන් හැටියට අපි හඳුන්වනවා. එතකොට මේ වගේ අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච කවදාවත් වෙනස් වෙන්නේ නැති අංගයන් හැටියට ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන ශ්‍රද්ධාව දියුණු කරගන්න. ඔබේ ජීවිතය තුළ වීරිය කවදාවත් වෙනස් වෙන්නේ නැති ස්ථීර දෙයක් හැටියට පිහිටව ගන්න පුළුවන්. ධර්මාවබෝධයේ පිණිස ඔබ තුළ තියෙන සිහිය ඔබ තුළ කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඉන්ද්‍රියක් හැටියට පිහිටව ගන්න පුළුවන්. ඊළඟට සමාධිය, ප්‍රඥාව, මේ කරුණු පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ අංග පහම ඔබ තුළ ඉන්ද්‍රියක් හැටියට පිහිටව ගන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා පංච ඉන්ද්‍රිය ධර්මයන් පිහිටවා ගත්ත කෙනෙක්. කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටව ගන්න? දැන් අපි බලමු පළවෙනි එක තමයි තුනුරුවන් ගැන ඇති කරගන්න ශ්‍රද්ධාව. සද්ධා ඉන්ද්‍රිය. හැබැයි කෙනෙකුට බුදුගුණ සිහි කරනකොට සමහර වෙලාවට බුදු පිළිමයක් දකිනකොට චෛත්‍යයක් දකිනකොට බෝධීන් වහන්සේ නමක් දකිනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. වඳිනවා, වන්දනාමාන කරන, පුද පූජා කරනවා. හැබැයි ඒ කරන වන්දනාමාන පුද පූජා අවබෝධයෙන්ම කරන්නත් පුළුවන්. අවබෝධයක් නැති කෙනෙකුට වුණත් අර හිතේ ඇතිවන ශ්‍රද්ධාවත් එක්ක කිසිම ධර්මාවබෝධයක් නැති කෙනෙකුටත් ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් බුදු කෙනෙක් මේ ගුණවලින් යුක්ත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නේද මේවා නිර්මාණය කරේ කියලා. හැබැයි අපි දකිනවා සමාජයේ බොහෝ දෙනෙක් තුනුරුවන් වන්දනා කරාට සමහර වෙලාවට තුනුරුවන්ට ආපස්සට බනින අය ඉන්නවා. තුනුරුවන් ගැන මෙලොව අවබෝධයක් නැති අය ඉන්නවා. එවැනි කෙනෙකුට සාමාන්‍යයෙන් හිතේ අපිට පේනවා ඔවුන් තුළ ශ්‍රද්ධාවක් තියෙනවා. මේ පුද පූජා කරනවා, වන්දනාමාන කරනවා. බොහෝ දුරට ඔවුන් තුළ තියෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව. කියන්නේ අවබෝධයකින් ඇතිවෙච්ච දෙයක් නෙමේ. ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවෙන්නේ ධර්මාවබෝධයත් එක්ක, ප්‍රඥාවත් එක්ක, ධර්මයේ නුවණින් විමසලා
මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ප්‍රඥාවෙන් ටික ටික වටහා ගැනීමත් එක්කයි ආකාරවති කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාවක් ඇතිවෙන්. එතකන් තියෙන්නේ ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් සද්ධාව. එනිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පරිප්ලෝ පසාදස්ස පඤ්ඥාන්න පරිපූරති කියනවා. ඉල්පෙන සද්ධාවක් ඒකැන වෙනස් වෙන සද්ධාවක් තියෙනවනම් යම් කිසි කෙනෙකුට ඒ කෙනාට ප්‍රඥාව පිරෙන්නේ නෑකින්. ඒකැන ප්‍රඥාව කරා යන්න ඒ සද්ධාව ප්‍රමාණුවත් මදි කියනවා. ඒ නිසා ඔබ තුළ ඔබ නිතර තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරිවිදිිය සද්ධාවක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ඒ පිණිස යම්මට්ටමකින් උපකාරයක් වෙනවා නිතර තුනුරුවන් ගුණ සිහිකිරීම ධර්මය ගුණ බුදුගුණ සඟගුණ සිහි කරනවා. ඒ සිහි කරන්න සද්ධාව වැඩෙනවා. හැබැයි සද්ධාව ඉන්ද්‍රියක් බවට පත්වෙන්නේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යම්මට්ටමකින් හෝ වටහා ගැනීම තුළ ඇතිවන සද්ධාවයි සද්ධහා ඉන්ද්‍රිය බවට පත්වෙන්. අපි බලමු කොහොමද ප්‍රඥාවෙන් ධර්මය දැකීමත් එක්ක මේක ඉන්ද්‍රියක් වෙන්න කෙනෙක අප ඉදිරියට කතා කරමු. ඊළඟට වීරිය. මේ වීරියම තමයි බුදුරජාණන් වහන්සේ දැම් බලන්න මේ එකම අංගිය කී පොළක කතා කරනවත්. අපි සතර සම්යක් ප්‍රධාන වීරිය හැටියට වීරිය ගැන කතා කරනවා. ඉර්දිපාදක ඇත කතා කරනකොට විරිය ඉර්දිපාදය කියලා නිවන් අවබෝධයට උපකාරණ ඉර්දිපාදයක් හැටියට වීරිය ගැන කතා කරන. ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය හැටියට කතා කරන බලධර්ම ගැන කතා කරනකොට විරිය බලය කියලා බලයක් හැටියට මේ වීරිය දියුණු කරගන්න ආකාරය ගැන කතා කරන. විරිය සම්බෝජ්ජන්ගේ කියලා බොජ්ජංග ධර්මයක් හැටියට නිවනට උපකාර වෙන බෝධි අංගයක් හැටියට වීරිය ගැන කතා කරනවා. සම්මා වායාම හැටියට ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ මේ වීරිය කොහොමද වර්ධනය කරගන්න කියලා අපි කතා කරන. එතකොට හැම්ම තැනම තියෙන්නේ මේ වීරියමයි. කොහොමද මේ වීරිය කෙනෙක් තුළ ඇතිවෙනවා නෝපන් අකුසල් නෝපදවීම පිණිස වීරියක් ඇති කරගන්න. තාම ඉපදිලා නෑ. හැබැයි අපි අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් උපදින්න පුළුවන්. නෝපන් අකුසල් අයෝනිසෝ මනසිකාරයත් එක උපදවාගන්න පුළුවන්. ඒ නිසා නූපදවීම පිණිස වීරිය කරනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරී යෙදෙන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. අර අකුසල් උපදින්න හිතේ ඉඩක් දෙන්නේ නෑ. අකුසල් උපදවාගන්න මහන්සි ගන්න නෑ. අන්න වීරියක් අවශ්‍යයකට. ඊළඟට උපන්නා වූ අකුසල් තියෙනවා. මේ වෙනකොට හිතේ මතු වෙච්ච එක්කො රාගය එක්කො දවේශය එක්කො තරහව වෛරය මොනවහෝ හිතේ බලවත්වෙච්ච අකුසලයක් තියෙනවනා ඒ බලවත්තේ චකුසලේ ඉක්මනින්ම ප්‍රහාණය කරගන්න යටපත් කරගන්න ඉතෙන් බැහැර කරන්න වීරියක් අවශ්‍යයි. අන්න උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීරිය පවත්වනවා. ඒ විතරක් නෙමෙයි කුසල් පැත්තෙන් අපි ගත්තහම අපි හිතමු ඔබ මේ වෙන කොටත් යම් කිසි ධර්මය අවබෝධ කරන්න සීලයක් රකින්න මහන්සි වෙනවා. ඒ සීලේ රකින්න තියෙන්නේ වීරියක් තුළ පිහිටලා. වීරිය නැත්නම් සිල් රකින්න බෑ. ඊළඟට ඔබ භාවනා කරන්න වීරියක් ගන්න. ඔබ ප්‍රඥාව දියුණු කරන්න සමාධිය වඩන්න උත්සාහ කරනවා. අන්න උපන්නාව කුසල්. එතකොට යම්මට්ටමකින් ඔබ සීලමය වසයෙන් සමාධිමය වසයෙන් ප්‍රඥාමය වසයෙන් ධර්මය දියුණු කරන්න මහන්සි අරගෙන යම් කිසි කුසලයක් උපදවාගෙන තියෙනවනම් ඒ උපන්නාව කුසල් දියුණු කරගන්න වර්ධනය කරගන්න විපුල භාවයට පත් කරගන්න ඔබ තුළ තවත් වීරියක් උපදවාගන්නට ඕන. ඒ නිසා උපන් කුසල් වර්ධනය කරන්නත් වීරියක් තියෙන්න ඕන. නෝපන් කුසල් තියෙනවා. ඔබ තුළ තාම උපදවාගන්න බැරිවෙච් සමහර වෙලාවට ඔබ කොච්චර භාවනා කර තාම ඔබට දිහානයක් දියුණු කරගන්න බැරිවෙන්න පුළුවන්. එක්ක පළවෙනි දිහානය විතරයි දෙවනි තුන්වෙනි හතරවෙනි දිහානයන් කරා තාම දියුණු කරගන්න බැරිවෙලා අන්න නෝපන් කුසල් තාම ප්‍රඥාව දියුණු කරගන්න බැරි වුණා. අනිත්‍යයි කියල සිහිකරාට තාම අනිත්‍ය කියන මොකක්ද කොහොමද මේක අනිත්‍ය වෙලා යන්න කියලා වැටහීමක් ඇතිවෙන්නේ නෑ. අන්න නෝපන් කුසල්. එතකොට සීල සමාධි ප්‍රඥා ආදී වසයෙන් නූපන් කුසලයක් තියෙනවනං ධර්මාවබෝධයට අවශ්‍ය කරන ඒ නූපන් කුසල් උපදවාගන්නත් වීරියක් තියෙන්න්නට ඕන්. අන්න කෙනෙක් තුළ හතරාකාරයකින් වීරි ඇති කරගන්න. නූපන් කුසල් උපදවා ගැනීමට උපන් කුසල් දියුණු කර ගැනීමට නූපන් අකුසලයක් නං ඒක ප්‍රහාණය කරගන්න උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න නූපන් අකුසල් නූපදවන්. මේ විදිහට යමෙක් තුළ වීරී ඇති කරගන්නවනං ඒ වීරිය විරිය ඉන්ද්‍රියක් හැටියට දියුණු කරගන්න නම්
අන්නේ කෙනාට ධර්මය ගැන අවබෝධයක් තියෙන්න්නට ඕන. දැන් කෙනෙකුට භාවනා කරන්න සිල් රකින්න වීරියක් තියෙන්න්න පුළුවන්. සමහර වෙලාවට සිල්ගන්න යනවා. භාවනා කරන්නත් යනවා. හැබැයි ඒ කෙනාට සාමාන්‍ය මට්ටමින් කෙනෙකුට මේ බණ භාවනා කරන්න ධර්මය දියුණු කරගන්න තියෙන විරිය ඉන්ද්‍රියක් හැටියට බලවත් වෙන්න නම් ප්‍රඥාවෙන්ම ධර්මය දැකපු කෙනෙක්ම වෙන්නට ඕන. එහෙම නැත්නම් අපි දකිනවා සමහරු ඔන්න භාවනා කරන්න යනවා. හැබැයි ටික දවසකින් අර භාවනාවටත් එක්ක බැන බැන ආපහු යන අය ඉන්නවා. ඕවා කරලා වැඩක් නෑ කියලා. එතකොට ඒ භාවනා කරන්න යන්න තිබ විරිය ඉන්ද්‍රියක් නෙමේ ඉන්ද්‍රියක් නම් කවදාවත් එක වෙනස් වෙන්නේ නෑ. අවබෝධය කරාම දියුණු වෙන. ඊළඟට සති කියන්නේ සිහිය. සතර සතිපට්ඨානය තුළ හොදට හිත පවත්වමින් තමන්ගේ ජීවිතය හා බැඳිච්ච දෙයක් හැටියට සතිපට්ඨානය දියුණු කරන්න මහන්සි ගන්න ඕන. අන්නේ කෙනා තමයි සිහිය ඉන්ද්‍රියක් හැටියට වර්ධනය කරන්න. පිංගතුනි ඔබ හොඳට කල්පනා කළ බලන්න අද ලෝකයේ දිහා. මේ මනුස්ස ජීවිතයේ වටිනාකම රැඳිලා තියෙන්නේ අපේ සිහිය මේ මනසට තියෙන රැකවරණය තමයි සිහිය. මේ සිහිය නැති වුණාට පස්සේ සිහි මුලා වුණාට පස්සේ සිහිය දුරුවල වුණාට පස්සේ අපිට මේ ධර්මයවත් අවබෝධ කරගන්න අඩුගානි කරපු පිනක් අස්සෙහිපත් කරගන්න පුළුවන්කමක් නෑ. අපි දකිනවා සමහරුන්ට වයසට යන්න කෑවද බීවද මතක නැති වෙලායන්. සමහරලාවට තමන්ගෙම දරු මුණුබුරන් දැක්කට අඳුනගන්න බැරි වෙනවා. අවාසනාව කියන්නේ ඇගේ ඇඳුමක්කත් නැතුව අන්ත අසරණ වෙලා තමම් අසූචි කළ කනමට්ටමට පත්වෙන අයත්තින්න මේ හොඳ සිහිනුවනින් හිටපු මිනිස්සු. ඇයි වයසට යන්න මේ වගේ සිහිය දුරුවල වෙලා සිහි මුලා වෙලාම යන්නේ. මේකට හේතුව එච්චර කාලයක් ජීවත් වනාට ඒ සිහිය ඉන්ද්‍රියක් හැටියට පැවතිලා නෑ. පිංහතුනි ඔබේ සිහිය ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් නම්. ඔබේ සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගෙනන. සති ඉන්ද්‍රිය ඔබ තුළ පිහිටලා තියෙනවනං කවදාවත් ඔබ සිහිමුලා වෙලා මැරෙන්නේ නෑ. සිහි මුලා වෙලා නොමැරෙන්න්න නම් ඔබේ සිහි ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් බවට පත්වෙන්න නම් සති ඉන්ද්‍රිය ඇති කරගන්න ඔබ ධර්මයම දියුණු කරලා ප්‍රඥාවෙන්ම ධර්මය දැකපු කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට සමාධිය කියන එක භාවනා කරලා කොයි තරම් උපදවාගත්තත් ඒ සමාධිය පිරිහිලා යන්න පුළුවන්. අපි දකිනවා බුද්ධ දේශනාතර සමහර ජාතක දේශනාතර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අහසින්ගිය බ්‍රාහ්මණය දිහාන සමාපත්ති උපදවාගෙනගේ අහසිංගියයි සමහර වෙලාවට ඒ සියලු දිහානයන්ගෙන් පිරිහිලා සමහර වෙලාවට හීන වූ අර කාමභෝගී ජීවිතවලට පත්වෙලා මරණින් මත්තේ දුගතිී යන විදිහට අකුසල් කරගත් අය ගැන සඳහන් වෙන. ඒ නිසා ඔබ හොඳට හිතන්න සමහර වෙලාවට භාවනා කරනකොට ඔබට සමාධයක් හිත ඒකාග්‍රතාවයක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය ඔබ භාවනා නොකර යම්තා කාලයක් ඉන්නකොට සමහට දවසක් දෙකක් සති දෙක තුනක් යනකොට ඒ සමාධිය ඔබට කවදාවත් උපදවාගන්න බැරි මට්ටමට සමාධිය අතුරු දහන් වෙලා යන. ඔබ නිතර භාවනාකරොත් යම් මට්ටමකින් ඔබට සමාධිය උපදවා ගන්න පුළුවන්. හැබැයි ඔබ කාලයක් භාවනා නොකරනකොට ඒ සමාධිය උපදවාගන්න බැරි වෙලායන. ඒකට හේතුව ඒ සමාධිය ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් බවට. ඔබේ ජීවිතය හා බැඳිල තියෙන ඉන්ද්‍රියක් බවට පත්වෙලා නෑ. පිංහතුනි සමාධිය පවා ඉන්ද්‍රියක් හැටියට ඔබ තුළ යම්මට්ටමින් හරි පිහිටන්න නම් ඔබ ප්‍රඥාවෙන්ම ධර්මය දැකපු කෙනෙක් වෙන්නට ඕන. එහෙමනම් දැන් ඔබට තේරෙන්න්නට ඕන සද්ධාව ඉන්ද්‍රියක් වෙන්න නම් ප්‍රඥාවෙන් ධර්මය දකින්න ඕන. වීරිය ඉන්ද්‍රියක් බවට ඔබ තුළ පත්වෙන්න නම් ඔබ ප්‍රඥාවෙන් ධර්මය දැකපු කෙනෙක් වෙන්නට ඕන. සතිය ඔබ තුළ ඉන්ද්‍රියක් හැටියට පිහිටව ගන්න නම් ප්‍රඥාවෙන් ඔබ ධර්මය ටික හරි වටහාගත්ත දකින කෙනෙක් වෙන්නට ඕන. සමාධී ඉන්ද්‍රියක් හැටියට පිහිටන්න නම් ප්‍රඥාවෙන් ඔබ ධර්මය දකින්නට ඕන. එහෙම නං ඔබට දැන් තේරෙනවා ඇති මේ සද්ධහා පිරිය සති සමාධි කියන මේ අංග 4 පිහිටවාගන්න උපකාර වෙන වැදගත්මදේ තමයි ප්‍රඥාව කියලා. පිංහතුනි මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධහා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සතිඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට අපි කතා කරාට වැදගත්ම ඉන්ද්‍රිය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා තමයි ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටීම තුළයි සද්ධහා විරිය සති සමාධිකෙන ඉන්ද්‍රිය ධර්ම පිහිටවාගන්න පුළුවන් වේ.
මේ ගැන බුදුරජාණන් වහන්සේගේ ඉතාමත්ම විස්තර කරපු දේශනාවක් තියෙන සංයුත්ත නිකායි ඉන්ද්‍රිය සංයුක්තයේ මල්ල කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැනි මඩල උපමා කරගෙන ඔබ දැකලා ඇති කැනි මඩල කියන්නේ මොකක්ද කියලා. මුදුන් යටලීයක් නැතිව පරාල හිට්ටවන වහල තියෙන. මේ වහලේ මැදින් තියෙනවා ලොකු ලීයෙන් හදපු කරත්තරෝදයක් හරියට ගෙඩියක් වගේ. මෙන්න මේකට තමයි ඉතිරි පරාලටික ඔක්කෝම වද්දල පිහිටවල තියෙන. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මේ උපමාව ගෙන හැරක දක්වනවා මහනෙනී. කැනි මඩල පිහිටියාට පස්සෙ තමයි කියනවා අනිත් පරාලටික පිහිටවල මේ වහලය පිහිටවන්න පුළුවන්කම තියෙන. බුදුරජාණන් වහන්සේ වදල අන්නේ වගේ තමයිකව ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ කීවා සද්ධහා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය පිහිටන්. එහෙමනම් පින්වතුනි ප්‍රඥාවත් සමගයි සද්ධාව ඇතිවෙන්නට ඕන. ප්‍රඥාවත් සමගයි වීරිය දියුණු කරගන්නට ඕන. ප්‍රඥාවත් සමගයි සිහිය දියුණු කරගන්නට ඕන. ප්‍රඥාවත් සමගයි සමාධීන්ද්‍රිය දියුණු කරගන්නට ඕන. කොහොමද අපි ප්‍රඥාවෙන් මේ ඉන්ද්‍රිය ධර්ම අපි තුළ පිහිටවාගන්නේ කවදාවත් වෙනස් නොවෙන හැටියට අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් හැටියට ඉන්ද්‍රිය ධර්ම කොහොමද අපි ප්‍රඥාවෙන් දැකලා පිහිටවගන්න. පින්වතුනි ප්‍රඥාව දියුණු කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා ඉන්ද්‍රිය විස්තර කරනවා. පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ මේ චතුරාරි සත්‍ය ගැන තියෙන අවබෝධඥානෙ. මොන අවබෝධයද? ඒ තමයි කියන උද්‍යත්තගාමිනී පඤ්ඤාය අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනී. ආර්ය වූ අවබෝධයෙන් කලකිරෙන උද්‍යත්තගාමිනී මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම හොඳින් නුවණින් විමසලා ඇති කරගන්න යම් ප්‍රඥාවක් ඇද්ද අන්න ඒක තමයි කියන පඤ්ඤා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. පින්වතුනි ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කරගන්න ඔබ විදර්ශනා වඩන්නට ඕන. ඔබට ධර්මාවබෝධයක් ඇති කරගන්නට ඕන. ඔබ විදර්ශනා වඩන්න නම් ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නිරවුල් දැනුමක් තියෙන්නත් ඕන. ඒ ධර්මය තුළ තමයි උගන්වන්නේ මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි, මනස අනිත්‍යයි. මේ ආයතන හයකින් හටගෙන තියෙන මේ ශරීරයේ තුළ පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන ආකාරය ඒ පංච උපාදානස්කන්ධය තුළ අවිද්‍යා සහගතව පුද්ගලයා තුළ නැවත නැවතත් තණ්හාව ඉපදීම නිසා පංච උපාදානස්කන්ධය තුළ පටිච්ච සම්පාදයක් හැදෙන ආකාරය මේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන. අන්න ධර්මී මේ ගැන ඉගෙන ගත්ත කෙනා මුලින් ඇතිකරගන්නේ දහම් දැනුම. ඒ දැනුම තුළ පිහිටල තමයි ඔහු මේ ධර්මය නුවනින් විමසන්න පටන්ගන්න. ඉස්සල්ලා හොඳ නිරවුල් දහම් දැනුමක් තියෙන්න්නට ඕන. මොකක් දායතන හය කියන්න. ඇයි මේ ඇස කන නාසේ දිවකය මනස කියන මේ ශරීරයේ තියෙන මේවට ආයතන කියන්න. කොහොමද මේවා හටගෙන තියෙන්නේ. රූප සමුදයා මේ රූපය මික රූපය කියලා කියනවා. මේ ශරීරයට බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා හරියට කණු 4ක් හිටෝල වරිච්චි බැඳල උළුවහුවක් ජනේලයක් මේවා හරියට හිට්ටවල වහලෙ ගහල මැටි ගැහුවට පස්සේ මේකට කියනවා ගේ කියල මිනිස්සු. අන්න ඒ වගේ තමයි කියන ඇට සැකිල්ලක් නහරවැල්ලොලින් බැඳලා මස්ලේ තවරල හමකින් වැැහුවට පස්සේ ඒකට රූපය කියන. අන රූපය ගෙන යම අර්ථකථනයක් දෙනවා. ඒ ඔස්සේ කෙනෙක් විමසල බලනවා එහෙම නම් මේ රූපය මොනවයින්ද හැදිලා තියෙන. මේ රූපය හටගෙන තියෙන්නේ මේ පොලෝට පස්වෙලායන පටවි දහතු කොටස් ගොඩකි. දියවෙලායන ආපෝදහතු උණුසුමට අයිති තේජෝදාත් හමාගෙන යන වහයෝ දහතු කොටස් තියෙනවා. මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක් නේද මම මේ පරිහරණය කරන්න අන්න විමසලා අර තියෙන ධර්ම දැනුම ඔස්සේ විමසල බලන. ඒ විදියට යම් නිරවුල් දැනුමක් ඇති කරගන්න. ධර්මය තුළින්. හැබැයි ඒ දැනුම කියන්නේ අවබෝධය නෙමෙයි. ඒක දැනුමක් තරයි. ඒ දැනුම ඇති කරගෙන ඊළඟට ඔබ තවත් විමසල බලනවා. කොහොමද මේ රූපය මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය කොහොමද මේ රූපයේ පැවැත්මක් සිද්ධ වෙන්නේ. ආහාර සමුදය අරූප සමුදය අපි කණබොන ආහාර නිසයි මේ රූපයේ පවතින කොහොමද ආහාරයෙන් රූපය පවතින්. අන්න විමසල බලනවා. අන්න ධර්මය උගන්න නො මේ ආහා කණබොන ආහාරවල තියෙන ඕජාව මේ ශරීරයට උරාගෙන ඒ ආහාර තුළින් තමයි මේ ශරීරය පැවැත්මක් සිද්ධවෙන්. ආහාර නිරෝධාරූප නිරෝධ ආහාරය නැතිවීම තුළ මේ රූපයේ පැවැත්ම නිරුද්ධ වෙලා යනවා.
අන්න එහෙමනං හේතුවක් නිසා හටගන්නෝ හේතුව නැතිවීමෙන් නැතිවෙනවා. ආහාර නිසා මේ ශරීරයේ රූපය හටගන්නවා ආහාර නැතිවෙනකොට නැතිවෙනවා. අන්න රූප උපාදානස්කන්ධය කියන මෙන්න මේකයි. මෙන්න මේ කෙරෙහි තියෙන අවිද්‍යාව තණ්හාව වැරදි දැකීම මුලාව නිසා තමයි මේ සංසාර ගමන සකස් වෙන්න කර්ම රැස්වෙන්නේ. අන්න යම් මට්ටමේ දැනුමක් ඇති කරගන්න. අන්න බුදුරජාණන් වහන්සේ උගන්වන යම් කිසි කෙනෙක් දැන් අපි මේ රූපයේ දිහා බලන්නේ මේ ශරීරයේ දිහා බලන්නේ වැරදි විදිහේ දැකීම් හතරකින්. ඒවට කියනවා සංඥා විපල්ලාස. අනිත්‍ය දේ දකින්නේ නිත්‍ය විදිහට. අනිච්චේ නිච්ච සංඥේ කියන. දුක් දේ අවිද්‍යා සහගත කෙනාට පේන්නේ මේක සැපක් හැටියටමයි. ඔහු මේක වැළඳ ගන්නවා සැපක් කියලා. අනාත්ම දේ ඔහු දකින්නේ ආත්මයක් හැටියට. ඔහු හිතනවා මේ තුල මට මගේ ඕන විදිහට මම කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේ තුල තියෙනවා. ඒ නිසා මම මේක මගේ ආත්මයයි කියලා ඔහු වැරදි විදිහේ දෘෂ්ටි වලින් මේ රූපයට ඇලුම් කරනවා. ඒ විතරක් නෙමේ අසුබ දේ සුබ දෙයක් හැටියට ඔහුට පේන්නේ. බැලූ තැන ඒ අසුබය කියන දැක්කත් විමසුවත් නෑ මේක සුබයි කියලා වැරදි සහගත දෘෂ්ටියක් ඔහු තුළ නිතර හටගන්නවා. මෙන්න මේවට කියනවා සංඥා විපල්ලාස. මෙන්න මේ සංඥා විපල්ලාස නිසා තමයි මේ රූපයේ ඇත්ත ස්වභාවය අපිට පේන්නේ නැතුව අවිද්‍යාවෙන් වසාගෙන තියෙන. අන්නේ සංඥා විපල්ලාස බිඳිලා අපිට අර අවිද්‍යා කඩතුරාවන් බිඳගෙන අපිට ඇත්ත ඇති සැටියට දකින්න නම් අපි අනිත්‍යදේ අනිත්‍ය විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. ඇත්ත ඇති සැටියට දකින්න නම් දුක්දේ දුකක් හැටියට බලන්න ඕන. අනාත්මදේ අනාත්මයක් හැටියට බලන්න ඕන. අසුබදේ අසුබ විදිහට බලන්න. අන්න එහෙම බලනකොට අර සංඥා විපල්ලාස කියල වැරදි දැකීම නැතිකරගෙන මේ රූපේ ඇත්ත ස්වභාවය අන්න අපිට පේන පටන්ගන්නවා. අන්න ඒ කෙනා බලනො මේ ශරීරය හටගෙන තියෙන මෙන්න මේ දේවල්ලොලින්. මේක තියෙන්නේ මෙන්න මේ වගේ පටවි පොලෝට පස්සෙලා යන දේවල් ජලයේ දිය වෙලා කුණු වෙලා යන ආපෝදාත් උණුසු හමාගෙන මේවැන් හැදිච්ච ශරීරයක් නේද මම මගේ කියලා පිළිගත්තේ. අන්න රූපය ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. එහෙම දැනුමක් ඇති කරගන්න කෙනා ඊළඟට වේදනා සංඥා චේතනා විඳීම ඇතිවෙන්න මේ ආයතන තුළ ඇස කන නාසේ දිවකය මනස කියන මේ ආයතන හයේම ස්පර්ශය සිද්ධ වෙන. ස්පර්ශය කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හයට බාහිර ආයතන හැටියට අපි හඳුන්නනවා. ඇහැට පේන රූප ඇහැට පේන රූප කනට ඇහෙන්නේ ශබ්ද නාසයට දැනෙන්නේ ගඳ සුවඳ දිවට දැනෙන්නේ රස කයට දැනෙන්නේ පහස මේ එකින් එකට වෙනම ගෝචර විෂයන් තියෙන. හැබැයි මේ ඔක්කොම අනුභව කරනවා මනසින් තමයි මේ ඇහෙන් දැකපු දේවල් කනෙන් අහපු දේවල් නාසයට දැනිච්ච දේවල් දිවට කාපු බීපු රහ පහස විඳපුද මේ ඔක්කොම හිතන්නේ ගොඩනගන්නේ මේ සියලු ලෝකයන් නිර්මාණය කරගෙන අපි සිහින ලෝකොල අතරමං වෙන්නේ මනස ඔස්සේ. එතකොට මෙන්න මේ එන අරමුණු විඤ්ඥානයෙන් තමයි එකතු කරලා දෙන්නේ. එතකොට ඇහැයි රූපයයි විඤ්ඥානය එකතුවීම ස්පර්ශය හැටියට හඳුන්වනවා. ඇහේ ස්පර්ශය කනයි සබ්දයයි විඤ්ඥානය එකතුවීම කන ස්පර්ශය කියන. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතුවීම නාසේ ස්පර්ශය. දිවයි රසයයි විඤ්ඥානය එකතුවීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඤ්ඥානය එකතුවීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඤ්ඥානය එකතුවීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයත් එක්ක මේ කරුණු තුනක එකතුවීමත් එක්ක ඒ සැනින් එක විට කරුණු තුනක් හටගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපේ දැන ගැනීම පිණිස අපිට තේරුම් ගැනීම පිණිස ඒක කරුණු තුනක් යටති බෙදල පෙන්න්නන. ඒ තමයි ස්පර්ශයත් එක්ක විඳීමක් ඇති වෙන. එක්කෝ ඇහින් දැකපු දේ ගැන එක්කො සැපක් එක්ක දුකක් දුක් සැපරහිත විඳීමක් උපදින්න පුළු. ඊළඟට විඳිනදේ හඳුනගන්නවා. ඒකට කෙන සංඥාව හඳුනාගන්න. මේක ලස්සනයි මේක කැතයි මේක නිල්පාටයි මේක රතුපාටයි එක පුද්ගලයෙක් නම් දැම්මේ අසවල් කෙනා දැම්මයා මහත් වෙලා මෙයා කෙට්ල ඔය ඔක්කොම හඳුනගන්නේ සංඥාවේ. ඒ හඳුනාගන්න දේ ගැන චේතනාවක් පහළ වෙන එකට කෙන සංස්කාර. එතකොට මේ ඇහි ඇතිවෙන ස්පර්ශය නිසා ඒ කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඥානය එකතුවීම නිසා කරුණු තුනක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා විඳින දේ හඳුනාගන්නවා හඳුනගන්න දේ ගැන චේතනාවක් පහළ වෙන. හැබැයි මේ තුනක් හැටියට අපි හැදින්වට මේ තුනම එක විට වෙන්නේ. එහෙම නැතුව විඳලා ඊට පස්සේ හඳුනාගෙන
ඊට පස්සේ චේතනාවක් පහල කරන මේ එක විට වෙන ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ අපේ දැන ගැනීම පිණිස මේක පෙන්ලා දෙන්න. එතකොට මේ අතර පුංචි වෙන සයිතියෙන්නේ. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නනම් මෙන්න මේවට අපි ඇලෙනවා විඳීමට ඇලෙනවා. ඇහෙන් රූප දැකල ඇතිවෙන සැපදුක් උපේක්ෂා විඳීමට අපි ඇලුම් කරනවා. කනිම් සබ්දහල ඇතිවෙන සැපදුක් උපේක්ෂා විඳීමට අපි ඇලෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඇතිවෙන සැපදුක් උපේක්ෂා විඳීමට ඇලුම් කරන ආස කර. දිවෙන් රස විඳලා ඒ දැනෙන සැපදුක් උපේක්ෂා විඳීමට ආස කරනවා. කයිම් පහස දැනගෙන ඒ ඇතිවන සැප දුක් උපේක්ෂා විඳීමට ඇලෙනවා. සැප විඳීමට තම යැලෙන්. ඒ නිසා ඇතිවන දුක්විඳීමත් එක්ක ගැටුම් ඇති කරගන්න. සැප විඳීමට තියෙන ආසාාව නිසා දුක්විඳීමට අකමැතිවෙන. ඊළඟට මනසෙන් මේවා ගැන හිතන වනේ මට මේ විඳපු දේවල් මේ දැකපු දේවල් මේ අහපු දේවල් මේ සැප සහිත දේවල් ආයි ලැබෙන්න තියෙනවන ඒ විදිහට ඒ ගැන සිහින මව මනසින් ආස කරනවයිවට. එතකොට මෙන්න මේ විඳීම කෙරෙහි ඇතිකරගන්න තන්හාාව නිසා හැදෙන්නේ පටිච්ච සම්පාදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන්නේ අපිට මේ විඳීම කොහොමද මේක වුණේ අන්න ඇත්ත බලන්න කියනවා. දැන් ඔබ දන්නවා විඳීම ඇතිවුණ එකුමක් නිසාද. ඇහැයි රූපයයි විඤ්ඥානය එකතුවීම නිසයි ඇහේ ස්පර්සයෙන් විඳීමක් ඇතිවුණේ. ඔන්න ඔය දේ දන්න කෙනාට විමසන්න පුළුවන් එහෙමනං ඇහැ කියන්නේ අනිත්‍ය දෙයක්. ඇහැට පේන රූපයත් තියයි. ඇහේ හටගත්ත විඤ්ඥානයත් අනිත්‍යයි. මේ අනිත්‍ය කරුණු තුනක එකතුව තුළින් ඇතිවෙච්ච ස්පර්සයත් අනිත්‍යයි. එහෙමනං අනිත්‍ය වූ ස්පර්ශයක් තුළින් ඇතිවන විඳීම මේ ස්පර්සය වෙනස් වෙච්ච සැනින් වෙනස් වෙලා යනව නේද. ඇයි මං මේ විඳීමට ඇලුම් කරන්න වෙනස් වෙන විඳීමකට නේද මං ආස කරේ. අන්නේ විදිහට මේ විඳීමේ ඇත්ත දකින්න පුළුවන්නම් අන්න විඳීමට තියෙන මුලාව නැති වෙලා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ අන්න ඒ දේ දකින්න. ප්‍රඥාවෙන් දකින්න. මේ ඇහේ ඇතිවන ස්පර්ශයත් එක්ක ඇතිවන විඳීමට කෙරෙහි ඇතිවෙන මුලාව අවබෝධයෙන් දකින්න කියන. ඊළඟට කණ නාසේ දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශය නිසා ඇතිවන විඳීමට ඇලුම් කරනවා. ඒ විතරක් නෙමෙයි හඳුනා ගැනීමටත් ඇලෙනවා. ඒක ඇතිවෙන්නේ ස්පර්ශය නිසා. ඇහෙන් රූප හඳුනගන්න කනින් සබ්ද හඳුනගන්න නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්න දිවෙන් රස හඳුනගන්නවා කයින් පහස හඳුනගන්නවා මනසෙන් අරමුණු හඳුනගන්න මේවටත් ඇලෙන. ඊළඟට චේතනාව ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙන. කනට ඇහෙන සබ්ද ගැන චේතනා පහළවෙන. නාසේට ගැන ගඳ සුවඳ ගැන චේතනා පහළවෙන. දිවට දැනෙන් රස ගැන චේතනා පහළවෙන. කායිට දැනෙන පහස ගැන චේතනා පහළ කරගන්න. මනසින් මේවා හිත හිතා චේතනා පහළ කරනු. එදකොට මේ චේතනාවත් ස්පර්සය නිසා ඇතිවිච්ච දෙයක් නේද කියලා දකින්න පුළුවන්නම් ඇත්ත ඇති සැටියට ඒකෙනා දන්නවා විමසන්න පුළුවන් මේ ස්පර්සයෙන් නැතිවෙනකොට මේක නැතිවිලා යනවා නේද. අන්න හට ගැනීම නැතිවීම දකින්න කියන. උදයත්තගාමිනී පඤ්ඥාය හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුව නැති කරගන්න කිය. එහෙමනම් ස්පර්සය නිසා විඳීම ඇතිවෙනවා ස්පර්සය නැතිවෙනකොට විඳීම නැතිවෙන. ස්පර්සය නිසා හඳුනා ගැනීම ඇතිවෙනවා ස්පර්සය නැතිවෙනකොට හඳුනා ගැනීම නැති වෙලාය. ස්පර්සය නිසා චේතනා පහළ වෙනවා ස්පර්සය වෙනස් වෙනකොට චේතනා වෙනස් වෙලා යනු. අන්න ඒ දේ දකින්නට ඕන. අන්න ඒ දේ දකින්න පුළුවන් අං ඔබ රූපය ගැන විඳීම ගැන හඳුනා ගැනීම ගැන චේතනාව ගැන ඔබට යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒ දැනුම ඇති කරගත්ත ඔබට පුළුවන්කම තියෙනවා විඤ්ඥානයේ යථාස භාවේ නුවනින් විමසගන්න. ඇයි විඤ්ඥානයක් නිසයි මේ සියල්ල දැනගන්න දකින්න විඳින්න ලැබුණේ. ඇහැයි රූපයයි විඤ්ඥානයයි කියනකොට ස්පර්සය ඇති කරලා දුන්නේ කුමක් තුළින්ද විඤ්ඥානය තුළින්. ඇහැයි රූපයයි එකතු කරේ විඤ්ඥානය. එහෙමනම් විඤ්ඥානී ස්පර්සය හටගනිද්දිමයි ස්පර්සයක් ඇතිවෙන්නෙම විඤ්ඥානයක් නිසා මයි. ඒ නිසා රූපය තුළත් විඳීම තුළත් හඳුනා ගැනීම තුළත් චේතනාව තුළත් බැසගත්ත දෙයක් තමයි විඤ්ඥානය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාමරූපයෙන් තොර විඤ්ඥානයක් ලෝකෙ නෑ කියනු. සංයුත්ත නිකායි බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොර තනිව පවතින විඤ්ඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැන හෝ තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් ගැන හෝ තතාගතයන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නෑ කියනවා.
එහෙම නං ඒක තේරුම තමයි විඤ්ඥානය යම් තැනක තියෙනවනං රූප වේදනා සංඥා සංඛාරත් එක්ක බැඳිච්ච විඤ්ඥානයක්. ඒ කියන්නේ නාමරූප නිසා හටගත්ත විඤ්ඥානයක් තියෙන. මේ නාමරූපයෙන් හටගන්න විඤ්ඥානයේ ස්වභාවය නාමරූප වෙනස් වෙනකුට විඤ්ඥානය වෙනස් වෙලා යනවා. අන්නේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඤ්ඥාන කියන මේ පංච උපාදානස්කන්දය. ඇසකන නාසේ දිවකයි මනස කියන ආයතන හය තුළම ඇතිවෙන. මේ ආයතන හය ඇතිවෙන පංච උපාදානස්කන්දය ආයමත් සකස් කර කර ගෙනියන්නේ පටිච්ච සම්පාදය තුළින්. මෙන්න මේ ක්‍රියාවලිය ඔබට තේරුම් ගණ්ඩ පුළුවන්න. ඔබට දැනගණ්ඩ පුළුවන්න. අන්න ඔබට යම්මට්ටමින් හරි ඔබට මේ ධර්මය ගැන හොඳ නිරවුල් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඒ දැනුම ඇති කරගත්ත කෙනා ඒ ධර්මයට අනුව තමන් තුළින් විමසල බලන්න ඕන අන්න ප්‍රඥාව ලබන්න නම් ඒ ඇති කරගත්ත දහම් දැනුම විමසීමෙන් බලන්න ඕන තමාතුළට ගලපල. ඒකට කෙනවා යෝනිසෝ මනසිකාරය කියල්. බලන්න බුදුරජාණන් වහන්සේ ආලවක සූත්‍රයේදී මේ ආලවක කෙන යක්ෂයාත් පෙන්නල දුන්නා ප්‍රඥාව ලබන හැටි. සද්ධානෝ අරහතන් දම්මන් නිබ්බානක් පත්තියා නිවනට අරගෙන යන පිරිසිදු ධර්මයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය හොඳ සද්ධාවෙන් අහන්න කීව. සුස්සූසා ලබතේ පඥ්ඥයේ අහල ඇතිකරගත්ත දැනුම තුළින් ඒ ඇසූ ධර්මය අපමත් වූ විචක්කුණු. අප්‍රමාදීව නුවනින් විමසන්න කියව ප්‍රඥාව ලැබෙනතේ. ඒ නිසා ඔබ මේ විදිහට ධර්මය ගැන නිරවුල් දැනුමක් ඇතිකරගෙන ඒත් ඇතිකරගත්ත දහම් දැනුම තුළින් ඔබේ ජීවිතයට කිමිදිලා බලන්න ඕන. ඔබ තුළින් විමසන්න ඕන මේ ධර්මය ඕපනයිකයි. තමා තුළට ගලපල බලන දෙයක්. ඔබ භාවනාවට වාඩි වෙලා බලනවා මගේ ඇහැ නිත්‍යද අනිත්‍යද. මගේ කන නිත්‍යද අනිත්‍යද. කොහොමද මේවා හටගෙන තියෙන. මේ මගේ ශරීරයේ මගේ දිව නාසේ මේවෑම කොහොමද හටගෙන තියෙන. අර ධර්මයේ තියෙන ආකාරයම සතර මහා ධාතුන්ගෙන් හටගත ශරීරයක්ද මා තුළ තියෙන. කොහොමද මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ පංචුපාදානස්කන්දය හටගන්න කොහොමද. මේක නැති වෙලා යන්න අන්න තමා තුළින් විමස විමස බලනකොට අන්න තමන්ට ටික මේ ධර්මයේ මේ ඉගෙනගත්තදේ භාවනාව තුළින් තමන්ට ටික ප්‍රඥාවෙන් දකින්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. අන්නේ විදියේ හැකියාවක් ඇතිකරගන්න පුළුවන්න. ඒකට කියෙන යෝනිසෝ මනසිකාරය දෙනවා. විදර්ශනා වඩන. විදර්ශනා වඩමින් හොඳට ප්‍රඥාවෙන් මේ ධර්මය හොඳට නුවනින් විමසගෙන යනකොට. අර ඇතිකරගත්ත දහම් දැනුමෙන් අපි ඉගෙනගත්ත දේවල් තමා තුළින් ටික දකින්න පුළුවන්න බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ විදිහේ දකිනකොට. ප්‍රඥාවෙන් තමා තුළින්ම ධර්මය දකිනකොට ඔහුට ඇති වෙනවා සද්ධාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කොයි තරන්නන් සත්‍යයක්. ඒ ධර්මය දැම් භාවනා කරලා මාතුලින්ම මන් ටික වටහාගන්නව නේද. මේ ධර්මය නං අනිත්‍යමයි කියල සද්ධාවක් ඇති වෙනවා. අන්නේ සද්ධාව තමයි සද්ධහා ඉන්ද්‍රිය බවට පත්වෙන්. ඒ ඇනෙ ප්‍රඥාවෙන් ධර්මය නුවනින් විමසනකොට මුල් බැසගත්ත සද්ධාවක් ඇති වෙනවා. ප්‍රඥාවෙන් ධර්මය ටික තමා තුළින් දැකීම තුළ ඒ සද්ධාව ඇතිවෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කොයි තරන් සත්‍යයක්. අන්නෙහි විදිහට ධර්මය තමා තුළින් වටහා ගැනීම තුළ ඇතිවෙන සද්ධාවට කෙනව සද්ධහා ඉන්ද්‍රිය. අන්නේ සද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නෑ. කාටවත් වෙනස් කරවන්නත් බෑ. මොකද ධර්මය අවබෝධයෙන් තමා තුළින් ප්‍රඥාවෙන් විමසලා. මද වසයෙන් ප්‍රඥාවෙන් වටහාගෙන ධර්මය තින පඤ්ඥාය මත්ත සෝකාරි මද වසයෙන් හරි ප්‍රඥාවෙන් ටික තමා තුළින් දැකීම තුළයි ඒ සද්ධහා ඇති වුණේ. අන්නේ සද්ධාව තමයි සද්ධහා ඉන්ද්‍රිය බවට පත්වේ. ඊළඟට භාවනා කරගෙන විදර්ශනා වඩනකොට ප්‍රඥාවෙන් මේ අනිත්‍ය ස්වභාවය පංචුපාදානස්කන්දය ආයතන හයතුළ ක්‍රියාත්මක වෙන හැටි. හොඳට භාවනා කර තමා තුළින් විමසල බලනකොට ප්‍රඥාවෙන් ටික දැන් තමන්ට වැටහෙනවා. එහෙම වැටහෙනකොට වීරිය තවත් බලවත්වෙනවා මේ ධර්මය නම් සත්‍යයක්මයි. මේක කොහොම හරිමන් මේ ජීවිතය අවබෝධ කරගන්න මං කොහොම හරි මේ අකුසල් ප්‍රහණය කරලා කුසල් පැත්ත දියුණු කරගන්න. මං මේ ජීවිතේම මේ කෙලෙසුන්ගේ මිදෙන්න ඕන කියලා අන්නේ වැනි වීරියක් තුළ ධර්මය දියුණු කරන්න පටන්ගන්න. අන්නේ විදිහට ඇතිකරගන්න වීරිය තමයි විරිය ඉන්ද්‍රිය බවට පත්වේ.
එතකොට ඒ වීරිය වෙනස් වෙන්නේ නෑ. මොකද ප්‍රඥාවෙන්ම තමන් තුළින් ධර්මය දැකලා ඇති කරගන්න වීරයක් නිසා ඒ වීරිය ඉන්ද්‍රියක් හැටියට තමා තුළ පිහිටනවා. ඊළඟට සතිය සිහිය දැන් ඔබ හිතන්න මේ ඇස කන නාසේ දිවකය මනස ගැන කෙනෙක් විමසනවන. පංච උපාදානස්කන්දය ගැන විමසනවන. පටිච්ච සම්පාදය ඔස්සේ මේ පංච උපාදානස්කන්දයේ හට ගැනීම නැතිීම නුවනින් විමසනවන. ඔහු සිහිය පිහිටවන්නේ සතර සතිපට්ඨානය තුළයි. සතර සතිපට්ඨානයේ දම්මානු පස්සනාවට තමයි මේ කොටස් අයිති වෙන පංචු පාදානස්කන්ද ආයතනහය සප්ත බොජ්ජංග චතුරාරි සත්‍ය මේ ඔක්කොම දම්මානු පස්සනාවයත්තේ විස්තර කරනේව. යම් කිසි කෙනෙක් කයමුල් කරගෙන එක්කොත් සතර මහධාතු හැටියට ධාතු මනසිකාරය වඩනවන පිළිකුල් භාවනාව වඩනවන එහෙම භාවනාවක් වඩමින් මේ කයේ අතාස භාවය අවබෝධ කරගන්න මහන්සි ගන්නවන ඒ ඔහුගේ හිත තුළ පිහිටලා තියෙන්නේ කායානු පස්සනා සතිපට්ඨානය තුළ පිහිටි සිහිය. එහෙම නැත්නම් මේ විඳීම ගැන ඔහු සිහිය පිහිට ඕනවනම් ඒ තුළ ඔහුගේ සිහිය වර්ධනය වෙන්නෙත් වේදනානු පස්සනා සතිපට්ඨානය තුළයි. විඤ්ඥානය ගැන හිතනවන මේ හිතේ ඇතිවන සිතුවිලි ගැන භාවනාවසයෙන් බලනවනම් ඔහුගේ චිත්තානු පස්සනාව තුළ පිහිටි සිහියක් තියෙන්. එහෙමනම් කායානු පස්සනාවේවා වේදනානු පස්සනාවේවා චිත්තානු පස්සනාවේවා. එක්ක පංචු පාදානස්කන්ද ආයතනාදී ධර්ම කොටසක් වේවා නුවනින් විමසනවනං ඔහු සතර සතිපට්ඨානීම හිත පිහිටෝල භාවනා කරන කෙනෙක්. අන්න එහෙම භාවනා කරගෙන අද්දී ප්‍රඥාවෙන්ම මේ සතිපට්ඨානය ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවිත්. මේ තමන්ගේ ශරීරයට ධර්මය ගලපා බලන්නකොට මේ ධර්මය තියෙන අනිත්‍ය ස්වභාවේ තමා තුළින් ටික ටික වැටහෙනවනං අර සතිපට්ඨානය තුළ පිහිටන සිහිය ඉන්ද්‍රියක් හැටියට බලවත්වෙනවා. අන්නේ ඉන්ද්‍රියට කියනවා සති ඉන්ද්‍රිය කියල්. අන්නේ සිහිය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. දවසින් දවස දියුණු වෙලා පරිපූර්ණත්වයට යනවා මිසක් ඒ සිහිය කවදාවත් මුලාවට පත්වෙන්නේ නෑ වෙනස් වෙන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය පෙන්නපු ආකාරයටම ප්‍රඥාවෙන් ධර්මය හොඳට නුවනින් විමසනකොට යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන. අපිට පිංවතුනේ ප්‍රඥාවෙන් ධර්මය විනිවිධ ටික ටික හරි දකින්න නම් යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න්නට ඕන්. සමාධිමත් හිතක තමයි ප්‍රඥාව වැඩෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ අවසාන කාලය තුළ මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. නිරන්තරයෙන් භික්‍ෂූන් වහන්සේලාට කරපු අවවාදයක්. ඉති සීලම් මහනෙන මෙයයි සීලය ඉති සමාධි මෙයයි සමාධිය ඉති පඤ්ඥා මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහත් පලෝහෝති මහනිසංසෝ. සීලේක පිහිටලා දියුණු කරන සමාධිය මහත් පලයි මහනිසංසයි. සමාධි පරිභාවිතා පඤ්ඥා මහත් පලෝහෝති මහනිසංසෝ. සමාධියෙන් දියුණු කරන ප්‍රඥාව මහත් පලයි මහනිසංසයි. පඤ්ඥා පරිභාවිතන් චිත්තන් සම්මදේව ආසවයෙහි විමුච්චති. ප්‍රඥාවෙන් දියුණු කරන හිතයි සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයේ නිතර නිතර පෙන්නල දුන්නා. අවසාන කාල පරිච්චේදේ තුළ භික්‍ෂූන් වහන්සේලාට නිතර නිතර සිහිපත් කෙරෙව්. එහෙමනම් සීලේක පිහිටලා දියුණු කරන සමාධියයි ධර්මාවබෝධයට උපකාරවෙන්. ධර්මාවබෝධයට නැඹුරු වෙන්නේ මහත් පල මහනිසංසවෙන්. සීලයක් හරියට නැත්නම් සීලය අපිරිසිදුනම් සමාධයක් වඩන්න බෑ. ඉඳගත්ත විලේ ඉඳම් මතක් කෙනවා. මං මේ වගේ පව්කංකරපු කෙනෙක්. මං මේ වගේ වැරදි වැඩ කරපු කෙනෙක්. මං මේ වගේ නොපනක් කංකරා නේද කියලා ඉඳගත්ත වෙලේ ඉඳන් තමන්ගේ හිතට වද දෙනවා. ඒ නිසා පිංහතුනි හරියට සීලේක පිහිටලා ධර්මය දියුණු කරන කෙනාට තමයි මනසට වදයක් පීඩාවක් නැතුව සමාධිය ඒ සමාධී සිත දියුණු කරගෙන භාවනා නිමිත්ත තුළ හිත පවත්වගෙන වඩන්න පුළුවන්කම තියෙන්. ඒ විදියට හිතේ ඒකාග්‍රතාවයක් ඇතිකරගෙන නීවරණ යටපත් කරගත්ත කෙනාට පුළුවන්කම තියෙනවා එකඟ වෙච්ච හිතකින්. මේ පංච උපාදානස්කන්දය ආයතනහය මේවා හොඳට අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසේ මේවා හොඳට නුවනින් විමසීමස බලනකොට තමයි එකඟ වෙච්ච හිතක තමයි ප්‍රඥාව ටික 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 වැටහෙන්න පටන්ගන්න. ප්‍රඥාවෙන් ධර්මය දකින්න පුළුවන් ඒ කාග්‍ර වූ හිතක දියුණු කරන ප්‍රඥාව තමයි මහත් පල මහනිසංසවෙන්. ඒ නිසා පිංවතුනේ යම් කිසි කෙනෙක් ධර්මය ප්‍රඥාවෙන් ටික ටික හරි විනිවිධ දකින්න නම් ඔහු තුළ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න්න ඕන. ඒ කාග්‍රතාවයක් තුළ පිහිටල ප්‍රඥාවෙන් ධර්මය විමසනකොට ඔහු තුළේ ඒ කාග්‍රතාවේ තමන්ගේ ඉන්ද්‍රියක් හැටියට බලවත්වෙන. ඒකට කියනවා සමාධීන්ද්‍රිය කියලා. එහෙමනම් ප්‍රඥාවෙන් ධර්මය දැකීම තුළයි
සද්ධහා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කෙන ඉන්ද්‍රිය ධර්ම පහම තමන් තුළ පිහිටවාගන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රියන් හැටියට එකට බැඳිලා තමන් තුළ පිහිටන්න. එහෙම පිහිටනකොටම මේ පහම තමන්ට ධර්මාවබෝධයට උපකාර වෙන බලයක් බවට පත්වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා සද්ධාව ඉන්ද්‍රියක් වගේම ඔහු තුළ බලයක් සද්ධහා බලං. වීරිය ඉන්ද්‍රියක් වගේම වීරිය නිවන් අවබෝධයට උපකාර වෙන බලයක් විරිය බලං. ඒවගේම සතිය සිහිය ඉන්ද්‍රියක් හැටියට තමන් තුළ පිහිටනවා වගේමයි ධර්මාවබෝධයට උපකාර වෙන බලයක් සති බලය කියනවා. සමාධිය ඉන්ද්‍රියක් වගේමයි ධර්මාවබෝධයට චිත්ත ඒකාග්‍රතාවේ තමන්ට උපකාර කරන නිසා ඒක බලයක් හැටියට තමන් තුළ වර්ධනය වෙන. නිවන් මගට උපකාර වෙන. ප්‍රඥාව ඉන්ද්‍රියක් හැටියට තමන් තුළ ටික ටික වර්ධනය වෙනවා වගේම ඒක තමන්ට නිවන් අවබෝධයට උපකාර වෙන බලයක් බවට පත්වෙන පඤ්ඥා බලං. එතකොට මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට පිහිටනකොටම බලධර්ම හැටියටත් තමන් තුළ වර්ධනය වෙනවා. සද්ධහා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ. පිංහතුනි ඉන්ද්‍රියක් හැටියට තමන් තුළ ස්ථාවරව පිහිටියනං මුල්ම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනා සද්ධානුසාරී මට්ටමට පත්වෙන කෙනෙක්. සද්ධානුසාරී මට්ටමට පත්වෙන කෙනා තුළයි පඤ්ඥා ඉන්ද්‍රිය පිහිටීමත් සමඟ සද්ධා විරිය සති සමාධි පඤ්ඥාකෙන ඉන්ද්‍රිය ධර්ම පහම මද වසයෙන් හරි ස්තීරව තමන් තුළ ඉස්සරලාම පිහිටන්න පටන්ගන්න. ධම්මානුසාරී වෙන කෙනා තුළ මේ ඉන්ද්‍රිය ධර්ම පහ තවදුරටත් වර්ධනය වෙලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පිහිටනවා. සොවාන් වෙන කෙනා තුළ තවදුරටත් වර්ධනය වෙනවා. සකදාගාමි අනාගාමි ආදී ආර්ය ශ්‍රාවකයන් තුළ තවදුරටත් ටික ටික මේ ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වෙලා යම් දවසක බාරහත්වයට පත්වෙනවාද අන්න එදාට තමයි සද්ධහා විරිය සති සමාධි ප්‍රඥා කෙන ඉන්ද්‍රිය පහම පරිපූර්ණත්වයට පත්වෙන්. එහෙම නම් පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධාව වීරිය සිහිය සමාධිය ප්‍රඥාව කියන්නේ අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියන් හැටියට පිහිටවාගෙන මේවා බලධර්ම හැටියට නිවන් අවබෝධයට උපකාර වෙන ධර්මයන් හැටියට වර්ධනය කරගෙන ධර්මාවබෝධය කරාම නිවන් අවබෝධය කරාම දියුණු කරගඇත හැකි අංග පහක්. මෙන්න මේවා දියුණු කරගන්න උත්සාහයකේදෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නේ මේ පංච ඉන්ද්‍රිය දියුණු කරන මාර්ගයත් ආර්යෂ්ඨායක මාර්ගයමයි. පංච බල දියුණු කරන මාර්ගයත් ආර්යෂ්ඨායක මාර්ගයමයි. යම් කිසි කෙනෙක් ආර්යෂ්ඨායක මාර්ගය වඩනවනම් ඔහු සත්තිශ් බෝධිපාක්ෂික ධර්මයන් 37ම දියුණු කරන කෙනෙක්. එහෙමනම් පින්වතුනි ඔබ හැම දෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අවසන් වෙන්න කලින් මමත් මගේ ජීවිතය තුළ මේ බුද්ධ ශාසනය තුළ තියෙන මහානීය වටිනා මාණික්‍ය රත්න 37ක් වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන මේ ජීවිතයේදීම මම ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අධිෂ්ඨානය ඔබ හැම දෙනාම ඔබේ හදවතේ ඇති කරගන්න. පිංහතුනී අද ධර්ම දේශනාවෙන් ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගත් සියලූම පුුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසරදුකින් අතමිදේවා කියල සාදු කියල ඔබ පින් අනුමෝදන් කරන්න දෙවියන්ට. ඒවගේ අද ධර්ම දේශනාවේ දායකත්වය භාරගෙන